හරිද දරුවනේ බලමු 2016 අවුරුද්දේ ආපු අවකලනයේ ගාන ඒ කොටසට මොකක්ද කියලා. මේකේ ගාන අහලා තියෙන්නේ මේ තීටා වලගේ බිඳුවත් ෆයි බෙදීම අතරත් අපි අංශක වලින් කිව්වොත් බිඳුවත් අංශක 45ක් සඳහා x තීටා වලින් ප්‍රකාශ කරලා තියෙනවා 3යි sin වර්ග තීටා බෙදීම 2 y තීටා වලින් ප්‍රකාශ කරලා තියෙනවා sin ඝනය තීටා කියලා. එතකොට තීටා කියන්නේ පරාමිතියක්. පරාමිතික සමීකරණ මගින් c වක්‍රයක් දෙනු ලැබේ. dy යට dx sin 2 තීටා බව පෙන්වනවා. එතකොට හරි සරලයි මේ අපි දැන් හදාගෙන ආපු ගණන් එක බලනකොට මේක හරි සරල ගණනක්. මේක අපි දත්ත විදිහට තියාගෙන මේ x වැරගෙන අවකලනය කරමු තීටා විශේෂයෙන්. එතකොට x අවකලනය කරන්න පුළුවන් තීටා වලින්. මොකද තීටා වලින් ප්‍රකාශ වෙලා තියෙන්නේ නියතයේ පැත්තකින් තිබ්බා. මෙතන අපි වර්ගශ්‍රිතයයි අවකලනය කරන්නේ. 2 sin තීටා බෙදීම 2. බලන්න මෙතන ශ්‍රිතයක ශ්‍රිතයක් අවකලනය නියතයේ පැත්තකින් තිබිලා මේ වර්ගශ්‍රිතය අවකලනය කරා. ඊට පස්සේ බලය මුලට ගත්තා. බලයෙන් එකක් අඩු කළා කියන සිද්ධාන්තය. ඊට පස්සේ sin අවකලනය කරපුවම අපි දන්නවා cos තීටා බෙදීම 2යි කියලා. ගොඩක් අයට අමතක වෙන තව දෙයක් තියෙනවා. මේ තීටා බෙදීම 2 අවකලනය ලියන්න ඕනේ. එතකොට භාගයයි කියලා ලියන්න ඕනේ. ඒක තමයි ගොඩක් අයට මේ වගේ ගාන කතා හැරෙන දේ. හොඳ අවධානයෙන් බලන්න ඒක. එතකොට මේක තව සුළු කිරීමකට අපිට යන්න පුළුවන්. සුළු කිරීමකට යන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම අපි බෙදාගත්තොත් ප්‍රශ්නයක් එතනකොට වෙනවා. මොකද පෙන්වන්න තියෙන දේත් එක්ක මෙතන 3 බෙදීම 2 ලියලා අපිට පේනවා මෙතන 2යි sin තීටා බෙදීම 2 cos තීටා බෙදීම 2 කියලා. මොකද ඉලක්කම් ඈත තියෙනකොට අපිට සම්බන්ධතා නොපෙනෙන්න පුළුවන්. මේ වගේ එක ළඟට ගත්තාම එතකොට අපි දන්න දේ තමයි මේ තියෙන්නේ 3 බෙදීම 2යි sin තීටා. sin තීටා වල භාගකෝණ සූත්‍රය තමයි ලැබිලා තිබුණේ. බලමු ඊට පස්සේ y සමානයි sin ඝනය තීටා. y සමානයි sin ඝනය තීටා. එතකොට dy යට d තීටා සමානයි බලය මුලට ගත්තා. බලයෙන් එකක් අඩු කරා. ඊට පස්සේ sin තීටා වල අවකලනයෙන් ගුණ කරන්න ඕනේ. cos තීටා. මෙතනත් අපිට ලැබෙනවා 3යි sin වර්ග තීටා cos තීටා කියලා. ඒතර පෙන්වන්න තියෙන්නේ මොකක්ද කියලාත් බලන්න ඕනේ. dy යට dx කියලා කියන්නේ sin 2යි තීටා. sin 2යි තීටා කියලා තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. බලමු මේ එහෙම තියාගෙන අපි dy යට dx ගමු. dy යට dx දාම නීතිය අනුව ලියන්න පුළුවන් dy යට d තීටා එක යට dx යට d තීටා කියලා. මේක ලියන්න කෙලින්ම ලියලා ආදේශ කරන්න. dy යට d තීටා අපි ලබාගෙන තියෙනවා 3යි sin වර්ග තීටා cos තීටා. බෙදීම 3 බෙදීම 2යි sin තීටා කියලා. බලන්න එතකොට සුළු කිරීම මේ 3 ඉලක්කම් බෙදිලා අයින් වෙනවා. එතකොට 2යි මේ sin තීටාට sin තීටා බෙදිලා අයින් වෙනවා. sin තීටා කියන්නේ බිඳුව වෙන්නේ නැහැ නේ 5 බෙදීම 2 නෙමෙයි. බිඳුව නෙමෙයි. එතකොට මෙතන 2යි sin තීටා cos තීටා කියලා. එහෙමනම් උත්තරේ sin 2යි තීටා කියලා පේනවා. එහෙමනම් dy යට dx වලගේ sin 2යි තීටා කියලා එනවා. මේ විදිහට තමයි ඒ අවුරුද්දේ ගාන විසඳෙන්නේ. අපි බලමු මේකට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට මේ ලකුණු මෙන්න මේ සුළු කිරීම මෙන්න මේ අවකලනය කරාට ලකුණු 5ක් ලැබෙනවා. මේ අවකලනය නිවැරදිව කළාට ලකුණු 5ක් ලැබෙනවා. ඊට පස්සේ දාම නීතිය යොදලා මේ අවකලන දෙක ආදේශ කරලා උත්තරේ sin 2යි තීටා බව පෙන්නුවට තව ලකුණු 5ක් හම්බ වෙනවා. එතන ලකුණු 15යි තව ලකුණු 10ක් තියෙනවා. ඊළඟට බලමු ඊළඟ කොටසේදී මොකද්ද කියන්නේ කියලා. ඊළඟ කොටසේදී කියන එක තමයි c මත p ලක්ෂයකදී ස්පර්ශකයේ අනුක්‍රමණය මූල 3 බෙදීම 2 වේ. c මත p ලක්ෂයකදී ස්පර්ශකයේ අනුක්‍රමණය මූල 3 බෙදීම 2 වේ. නම් පීට අනුරූප තීටා පරාමිතියේ යගේ. එතකොට අපිට මෙතනම මේ ගාන හදන්න පුළුවන්. ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ භාගයට යනකොට අපි මේ පරාමිතික ආකාරයට ශ්‍රිතයක් දුන්නාට පස්සේ ඒ ශ්‍රිතේ dy යට dx හොයපුවාම ලැබෙන්නේ ස්පර්ශයේ අනුක්‍රමණය කියලා. ඕනෑම ලක්ෂයකදී ඇදෙන ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා. එතකොට ඒ අනුක්‍රමණය මූල 3 බෙදීම 2ට අනුරූප වන පරාමිතිය තීටා මොකක්ද කියලා යහන්නේ. බලමු. එතකොට
sin 2යි θ සමානයි මූල 3 බෙදීම 2යි. එතකොට අපි දන්නවා sin 2යි θ සමානයි. එහෙමනම් sin වලින් ලියාගත්තොත් මෙයා sin 5 බෙදීම 3යි. අපි දන්නවා අංශක 60 sin 60 තමයි නැත්නම් sin 5 බෙදීම 3 තමයි මූල 3 බෙදීම 2යි කියන්නේ. එතකොට 2යි θ අපි දන්නවා දැන් θ වල පරාසය අපි දන්නවා මේ බිඳුවත් 5 බෙදීම 4ත්. එතකොට 2යි θ වෙන්න පුළුවන් 5 බෙදීම 3යි. එහෙමනම් θ වලගේ 5 බෙදීම 6ක් වෙන්න පුළුවන්. මොකද θ වලගේ ඒගොල්ලෝ කියලා තියෙනවා 5 බෙදීම 4ත් බිඳුවත් 4 කියලා. 45ත් බිඳුවත් 4 මෙයාගේ අගේ 30යි. එහෙනම් මේක තමයි පිළිතුර. එතකොට ඉතුරු ලකුණු ටික ලැබෙන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මේ අගේ ගන්නවට අපිට මේ මූල 3 බෙදීම 2ට 5 බෙදීම 3 ගන්නවට ලකුණු 5යි. θ වලගේ 5 බෙදීම 6 කියලා ලබා ගන්නවට ලකුණු 5යි. මේ විදිහට තමයි දරුවනේ 2016 ගානේ සම්පූර්ණ ලකුණු 25ම ලැබුණේ. අවකලනයේට dy dx හොයනවට ඊට පස්සේ අනුරූප ස්පර්ශකයේ අනුක්‍රමණය මූල 3 බෙදීම 2 5 බෙදීම 2 3 5 බෙදීම 3 කියලා ලියනවට සහ θ වලගේ 5 බෙදීම 6 කියලා ලබා ගන්නවට. අපි බලමු 2015 අවුරුද්දේ ගාන මොන වගේද අපිට ලැබුණේ කියලා. බලමු දරුවනේ ඊළඟ ගාන 7 වෙනි ගාන විදියට අපිට 2016 අවුරුද්දේ මොඩල් පේපර් එකට ලැබුණ ගාන මේකේ දීලා තියෙනවා x සමානයි t වර්ගය y සමානයි at ඝනය ඍණ t වර්ගය සමීකරණ මගින් වක්‍රයක් අර්ථ දක්වයි. එතකොට x සහ y ප්‍රකාශ වෙලා තියෙන t වලින් t කියන්නේ පරාමිතියක්. a කියන්නේ ධන නිකිලයක් කියලා දීලා තියෙනවා. මතක තියාගන්න a කියන්නේ ධන නිකිලයක් මේ දීලා තියෙන්නේ. වක්‍රය මත t සමානයි 1 හා t සමානයි ඍණ 1 මගින් දෙනු ලබන ලක්ෂවලදී අඳිනු ලබන ස්පර්ශක එකිනෙකට ලම්බක වේ. ස්පර්ශක එකිනෙකට ලම්බක වේ නම් එහි අගය සොයන්න. බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මේකෙදි මේ අවශ්‍ය තියරි එක මම කියන්නම්. මේ අපි දන්නවා ලම්බක රේඛා දෙකක අනුක්‍රමණවල ගුණිතය මෙයා m1 නම් මෙයාට ලම්බක m2 නම් අපි කලින් ඉගෙන ගත්තා m1 m2 ඍණ 1යි කියලා. ලම්බක රේඛාවල අනුක්‍රමණවල ගුණිතය ඍණ 1යි. මේක අපි ඛණ්ඩාංග ජ්‍යාමිතියේදී මේක අපි ඔප්පු කරගන්නවා. භව සාධනය කරගන්නවා. මේ වගේ එකක් අපි මේවා කෙලින්ම අවකලනය ගන්නට පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට මේ ලක්ෂවලදී අඳුන ස්පර්ශක එකිනෙකට ලම්බක වේ. ස්පර්ශක එකිනෙකට ලම්බක වේ කියලා කියන්නේ එතකොට මෙන්න මේ ප්‍රතිඵලය හරහා තමයි අපි අවසානයේ ඒ උත්තරයට යන්න ඕනේ. ඊට කලින් අපිට දීලා තියෙනවා x සමානයි t වර්ගය කියලා. ඊට පස්සේ y සමානයි at ඝනය ඍණ t වර්ගය කියලා. at වර්ගය y සමානයි at ඝනය ඍණ t වර්ගය සමීකරණ මගින් වක්‍රයක් අර්ථ දැක්වේ. එතකොට මේ ගානේදී ස්පර්ශක ගැන කතාවක් නෙමෙයි කියන්නේ. එහෙනම් අපි මේ ස්පර්ශකය හොයමු. මේ වක්‍රය මත ඕනෑම ලක්ෂයකදී අඳින ස්පර්ශකය. ස්පර්ශකයේ අනුක්‍රමණය. dy dx කියලා කියන්නේ. ඒක හොයමු. x සමානයි t වර්ගය. එතකොට dx යට dt අපිට ලියන්න පුළුවන් 2t කියලා. ඒ වගේම y සමානයි at ඝනය ඍණ t වර්ගය dy යට dt වල ලියන්න පුළුවන් 3at වර්ගය ඍණ 2t කියලා. එතකොට ඔයගලන්ට මේ අවකලනය ගැන අදහසක් තියෙන්න ඕනේ ඇත්තටම. මේ වගේ එක මොකද අවකලනේ භාවිත වලට එනකොට අපිට අවකලනේ දැනගෙන එන්න බෑ. මේ තියෙන්නේ නියතේ පැත්තකින් තිබ්බා ශ්‍රිතය අවකලනය කරා බලය මුලට ගත්තා බලයෙන් එකක් අඩු කළා. ඒ වගේම මෙතනත් බලය මුලට ගත්තා බලයෙන් එකක් අඩු කරා. එතකොට dy යට dx සහ dx යට dt. එහෙනම් අපිට ඕනේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්න dy යට dx. dy යට dx අපි දන්නවා dy යට dt වතාවක් එකයට dx යට dt. එහෙමනම් මේ අගේ මෙතෙන්ට ආදේශ කරමු. මෙතනින් පොදු සාධකයක් පේනවා නම් එයාව පිටින් තියාගන්න එක ලේසි. t වලගේ පොදු නිසා 3at ඍණ 2 බෙදීම 2t. එහෙනම් අපිට මේ t වලගේ බෙදිලා යනවා t සමානයි 1 t සමානයි බිඳුව 3at ඍණ 2 යට 2 කියලා.
එහෙනම් dy යට dx ට අපිට එන වගයක් 3at ඍණ 2 බෙදීම 2යි කියලා. දැන් මෙන්න මේකත් එක තමයි ගාන ඉදිරියට යන්නේ දරුවනේ. ඊට පස්සේ කියනවා t සමානයි 1ට අනුරූප dy යට dx ගන්නලු. ඒ වගේම t සමානයි ඍණ 1ට අනුරූප dy යට dx ගන්නලු. එතකොට ඒ දෙන්න ඒ කියන්නේ ස්පර්ශක නේ එන්නේ t සමානයි 1 දී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය t සමානයි ඍණ 1 දී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒ දෙකේ ගුණිතය ඍණ 1ට සමාන කරපුවාම අපිට ඒ වලට පිළිතුරක් ලැබෙනවා. එහෙනම් අපිට ඊළඟට කරන්න තියෙන දේ තමයි dy යට dx හොයමු t වලගේ එකේදී. එහෙමනේ අපි අංකණය කරන්නේ. t වලගේ එක දැම්මට පස්සේ අපි දන්නවා මෙතන 3a ඍණ 2 යට 2යි. ඊට පස්සේ dy යට dx t සමානයි ඍණ 1 දී. එතකොට ඍණ 3යි a ඍණ 2 බෙදීම 2. අපිට මෙන්න මෙහෙම ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. 3යි a ඍණ 2 බෙදීම 2 ඍණ 3ක් a ඍණ 2 බෙදීම 2 කියලා. එතකොට ඕනනම් මේ ප්‍රකාශනය අපිට ඍණ පොදු සාධකයක් විතර පිටින් තියාගත්තොත් 3යි a ධන 2 බෙදීම 2යි. මෙන්න මෙහෙම ප්‍රතිඵලයකට එන්න පුළුවන්. දැන් කියන්නේ t සමාන 1 දී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය මේක t සමානයි ඍණ 1 දී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය මේක. මේ දෙන්නගේ ගුණිතය ඍණ 1ක් වන t වලගේ තමයි මේ අහන්නේ. එහෙමනම් අපි 3ක් a ඍණ 2 බෙදීම 2 ඍණ 3ක් a ධන 2 බෙදීම 2 සමානයි ඍණ 1යි. ඒ ගානේ දීලා තියෙනවානේ ස්පර්ශක එකිනෙකට ලම්බක වේ කියලා. මෙතනදී අපිට මේ ඍණ අගේ පිටින් තියා ගන්නවා. මේ ඍණ අගයට ඍණ අගේ අපිට අයින් වෙලා 1යි කියලා යන්න පුළුවන්. මෙතන වර්ග දෙක අන්තරයක් පේනවා. එහෙමනම් 9ක් a වර්ගය ඍණ 4 යට 4 සමානයි 1යි. එතකොට අපිට පිළිතුරක් එනවා. බලමු අපි එහා පැත්තේ මේ සුළු කිරීම කරමු. 9ක් a වර්ගය ඍණ 4 සමානයි 4යි. 9ක් a වර්ගය සමානයි 8යි. a වර්ගය සමානයි 8 බෙදීම 9යි. එහෙමනම් a වලගේ මතක තියාගන්න a වලගේ සමානයි ධන හෝ ඍණ 8 මූලය බෙදීම 3 මූලය 9 මූලය. එතකොට 8 මූලය කියන්නේ 2යි මූල 3 2යි මූල 2 බෙදීම 3යි කියලා. එතකොට ඒ වලගේ ධනාගයක්ලු. ඒ වලගේ ධනාගයක් කියලා තියෙනවා. එතකොට ඒ වලගේ ධනාගයක් නිසා අපි මේක සඳහන් කරන්න ඕනේ ඒ වලගේ ධන කියලා අපි දැක්කා. මොකද ඒ අවයවයක් වෙනවා තාත්වික ධන සංඛ්‍යා කියලා තියෙනවනේ. එහෙමනම් අපිට මේකේ උත්තරේ ලියන්න පුළුවන් ඒ වලගේ 2යි මූල 2 බෙදීම 3යි කියලා. 2යි මූල 2 බෙදීම 3යි. ඒ අවුරුද්දේ 2016 මොඩල් පේපර් එකේ ආවේ ඔන්න ඔය විදිහට මේ ගාන. එතකොට අපි ලකුණු ගත්තොත් එහෙම ලකුණු කොහොමද එන්නේ කියලා බලමු. මේ dy යට dx මෙන්න මේ ප්‍රතිඵලය මේ ප්‍රතිඵල මේක දැකලා මේකත් දැකලා ඊට පස්සේ මේ ප්‍රතිඵලයේ අවසානයේට මෙන්න මෙතෙන්ට ගෙනාවට මෙයාව දැක්කට ලකුණු 5ක් අපිට මුලින්ම හම්බ වෙනවා. ඊට පස්සේ t සමානයි 1 දී t සමාන 1 දී මෙන්න මේක දැක්කට අපිට තව ලකුණු 5ක් මුණා ගහනවා. ඊට පස්සේ t සමානයි ඍණ 1 දී ස්පර්ශකයේ අනුක්‍රමණයට තව ලකුණු 5ක් මුණ ගහනවා. එතකොට දැන් අපිට ලකුණු 15ක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අනුක්‍රමණවල ගුණිතය ඍණ 1යි කියලා මෙන්න මේ ප්‍රකාශනයේ දකින්නට ලකුණු 5ක් හම්බ වෙනවා. දැන්ටම ලකුණු 20ක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඊතුරු ලකුණු හම්බෙන්නේ මේ අගය බේරගෙන මෙතන ධන අගය අරගෙන හිලා මෙයාව පෙන්නනවට. මොකද අගය බව පෙන්නන්නත් නෙමෙයි දීලා තියෙන්නේ. නිවැරදි අගයට තමයි ඊතුරු ලකුණු 5 හම්බ වෙන්නේ. හරි බලමු දරුවනේ අපි ඊළඟ ගාන මොකක්ද කියලා 2015 විභාග ගාන. මේ ගානේ කියන එක බලමු. බලමු දරුවනේ 2015 අවුරුද්දේ අවකලනයේට ඒ කොටසේ ලැබිච්ච ගාන මොකක්ද කියලා
ගානේ තියෙන්නේ තාත්වික තීටා පරාමිතියක් ඇසුරෙන් xy තලයේ c වක්‍රයක් x සමානයි 2 ධන cos 2යි තීටා 2 ධන cos 2යි තීටා හා y සමානයි 4යි sin තීටා මේ විදිහට යන සමීකරණ මගින් දෙනු ලැබේ. dy යට dx ව්‍යුත්පන්නය θ ඇසුරෙන් සොයන්නලු. dy යට dx ව්‍යුත්පන්නය θ ඇසුරෙන් සොයන්නලු. බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා. මොකද මේ θ පරාමිතියක් ඇසුරෙන් තමයි xy දෙකම ලියලා තියෙන්නේ. එතකොට xy පරාමිතික ආකාරයෙන් ප්‍රකාශ වෙලා තියෙන්නේ. මේක ගන්න අපි ප්ලෑන් කරන්නේ මේමයි. dx යට dt හෙව්වා, dy යට dt හෙව්වා. ඊට පස්සේ දාමනීතියට දැම්මා dy යට dx හෙව්වා. ඒ විදිහට තමයි පළවෙනි කොටසට පිළිතුර සපයන්න ඕනේ. බලමු අපි ඒක කොහොමද ඉදිරියට යන්නේ කියලා. මුලින්ම මේ ගත්තොත් මේක තමයි දීලා තියෙන කොටස අපිට x සමානයි 2 ධන cos 2යි θ. එතකොට dx යට dt. අපි දන්නවා නියතයක අවකලනය බිඳුවයි. cos අවකලනය මොකද cos අවකලනය 2යි θ වල අවකලනය කියලා දෙන්නෙක් ඉන්නවා. එතකොට ශ්‍රිතයක ශ්‍රිතයක් මේ තියෙන්නේ. එතකොට cos වල අවකලනය ඍණ sin 2යි θ 2යි θ වල අවකලනය 2යි. එහෙනම් අපිට මේක පිළිතුර ලැබෙනවා ඍණ 2යි sin 2යි θ කියලා. ඍණ 2යි sin 2යි θ කියලා. ඒ වගේම y කියලා කියන්නේ 4යි sin θ කියලා. දීලා තියෙනවනේ. එහෙනම් dy යට dt ඔයගොල්ලෝ දන්නවා ලේසි මේක 4යි cos θ කියලා එකපාරටම ලියන්න පුළුවන්. නියතේ පැත්තකින් තිබ්බා sin θ අවකලනය cos θ. sin θ අවකලනය cos θ. බලමු dy යට dx ගන්න දාමනීතිය ලියමු. dy යට dθ වතාවක් 1/8 dx යට dθ dy යට dθ කියලා කියන්නේ 4යි cos θ. ඒ වගේම dx යට dθ කියලා කියන්නේ ඍණ 2යි sin 2යි θ. ඍණ 2යි sin 2යි θ. එතකොට උත්තරේ මෙතන උත්තරේ ඍණ 2ක් වෙනවා මේ සුළු කිරීම වලට පේනවා ඇති. මෙතනින් cos θ. මෙයාව සුළු කරපුවාම 2යි sin θ cos θ. එතකොට මේ cos θ වල අගය මෙතනින් අපිට අයින් කරන්න පුළුවන්. එහෙමනම් ඍණ 1/8 sin θ කියලා මේ උත්තරේ ගන්න පුළුවන්. ඍණ 1/8 sin θ කියලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඒක තමයි dy යට dx ව්‍යුත්පන්නයේ θ ඇසුරෙන් සොයන්න කිව්වම මෙන්න මෙතෙන්ට එනවට තමයි මේ ලකුණු හම්බ වෙන්නේ. බලමු ඔකට ලකුණු වෙන්නේ මෙන්න මේ අපි අවකලනයේ මේ අවකලන දෙකම දැක්කට මෙන්න මේ අවකලනය සහ dx යට dθයි dy යට dθයි මේ දෙන්නම නිවැරදිව දකිනවට ලකුණු 5යි දාමනීතිය ලියලා මේ පිළිතුර ගන්නවට ලකුණු 5ක් ලැබෙනවා. බලමු ගානේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. θ සමානයි 5 බෙදීම 4 වන ලක්ෂයේදී θ සමානයි 5 බෙදීම 4 වන ලක්ෂයේදී c වක්‍රයට ඇඳි අභිලම්බයේ සමීකරණය. θ සමානයි 5 බෙදීම 4 ලක්ෂයේදී c වක්‍රයට ඇඳි අභිලම්බයේ සමීකරණය. දැන් අපිට මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? මේ ලැබිලා තියෙන්නේ dy යට dx කියලා අපි ගත්තේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය. අපි පොඩි රූප සටහනක් ඇඳගත්තට මෙතන කිසි ගැටලුවක් නැහැ දරුවනේ. අපි හිතමුකෝ මේ තියෙන වක්‍රය මෙන්න මෙහෙම වක්‍රයක් කියලා. හරි. මොකද වක්‍රය ගැන අපිට අදහසක් ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ දීලා තියෙන ලක්ෂය තමයි මේ p ලක්ෂය කියලා හිතමුකෝ දීලා තියෙන්නේ. මෙතනදී අඳින ස්පර්ශකය මම m1 තමයි මේ dy යට dx කෙන් අපි අරන් තියෙන්නේ. එහෙමනම් මෙන්න මෙතන අදින අභිලම්බය මම m2 කියලා කිව්වොත් m2 සමාන වෙනවනේ ඍණ 1යට m1ට. එහෙමනම් ඍණ 1යට m1 කියලා කියන්නේ ඍණ 1යි sin θ. හැබැයි sin θට මෙයා සමාන වෙනවා m2. ඒ කියන්නේ අභිලම්බයේ අනුක්‍රමණය. p හිදී අදින අභිලම්බයේ අනුක්‍රමණය. එතකොට එහෙමනම් අපි θ වලගේ 5 බෙදීම 4 දැම්මට පස්සේ m2 වලගේ එනවා 1/8 මූලය 2යි කියලා. 1/8 මූලය 2යි කියලා m2 වලගේ එනවා. අභිලම්බයේ සමීකරණය හොයන්න මේ ඛණ්ඩාංක දෙකත් අපි දැනගන්න ඕනේ. මේ ඛණ්ඩාංක දෙකක් දැනගන්න ඕනේ. එතකොට මේ ඛණ්ඩාංක දෙක අපි මෙතන ලබා ගමු. එතකොට θ සමානයි 5 බෙදීම 4 ගත්තට පස්සේ අතනින් x වලගේ ගන්න පුළුවන් 2 ධන cos
ෆයි බෙදීම 4 කියන්නේ 45යි. මෙතන 45ව දෙකක් 90යි. ඒ කියන්නේ ෆයි බෙදීම 2යිනේ. එහෙනම් x සමානයි 2යි. ඊට පස්සේ y වල අගය ගත්තොත් එහෙම y සමානයි 4යි sin θ. ඒක උත්තරේ අපිට ගන්න පුළුවන් 4 බෙදීම මූල 2යි කියලා. 4 බෙදීම මූල 2යි කියලා. එතකොට මේකේ කණ්ඩාංක එහෙමනම් මේ p ලක්ෂයේ කණ්ඩාංක අපි රූප සටහනේ දාලා තියෙන ඉඳ p දාගමු මෙතන 2,4 යට මූල 2. 2,4 යට මූල 2. තවදුරටත් මෙයා අපිට සුළු කිරීමකට යන්න පුළුවන් 2යි මූල 2 කියලා. මොකද මූල 2කින් උඩ යටයි මේ වැඩි කරපුවාම 2යි මූල 2 කියලා ගමු. එතකොට සුළු කරන්න ලේසි වෙයි අපිට. p ලක්ෂයේ කණ්ඩාංකය 2යි මූල 2. බලමු ඊට පස්සේ θ සමානයි ෆයි බෙදීම 4 වන ලක්ෂයේදී c වක්‍රයට ඇඳි අභිලම්බයේ සමීකරණය මේ දීලා තියෙන සමීකරණයේ බව පෙන්වන්නේ කොහොමද කියලා. හරි බලමු දරුවනේ ඊළඟ කොටසට θ සමානයි ෆයි බෙදීම 4 වන ලක්ෂයේදී මේ c වක්‍රයට අඳින අභිලම්බයේ සමීකරණය නහන්නේ අපි p ලක්ෂයේ කණ්ඩාංක හොයලා තියෙනවා මෙතනින් 2,2යි මූල 2 කියලා. එතකොට මේ අභිලම්බයේ අනුක්‍රමණය අපි හොයාගෙන තියෙනවා. එකයට මූල 2යි කියලා. එhmenan අපි මේක මත ඕනෑම ලක්ෂයක් xy කියලා ගත්තොත් y කණ්ඩාංක දෙකේ අන්තරය y ඍණ 2යි මූල 2 බෙදීම x ඍණ 2 සමාන වෙනවා අනුක්‍රමණයට. බලන්න අනිවාර්යයෙන්ම ඔය පිළිතුර සුළු කරපුවාම ලැබෙන පිළිතුර තමයි ඒගොල්ලන්ගේ බව පෙන්වීම තුළ තියෙන්න ඕනේ. මූල 2යි y ඍණ මූල 2කින් වැඩි වුණාම අපි දන්නවා 2යි 2 2 4 සමානයි x ඍණ 2. ඔයාලට ආපහු සැරයක් මම කියන්න මේ මූල 2කින් වැඩි කරනකොට මේක ආපහු තව සුළු කිරීමකට ගෙනියන්න ඕනේ නැහැ අපි. මූල 2කින් වැඩි කරා 2 මූල 2යි y මූල 2කින් වැඩි වුණාම 2යි 2 2 4යි කියලා ලිව්වා. එහෙමනම් x ධන තියාගෙන ඒගොල්ලෝ අහනවා ඇත්තේ x ඍණ මූල 2යි y 4 ඉලක්කම එහා පැත්තට ගෙනිච්චාම ධන 2යි සමානයි බිඳුවයි. එහෙනම් ඒගොල්ලෝ අහන්නේ x ඍණ මූල 2යි y ධන 2 සමානයි බිඳුව. මෙන්න මේක තමයි ඒගොල්ලෝ අභිලම්බයේ සමීකරණය කියලා අහලා තියෙන්නේ. බලමු දරුවනේ අපි 2015 ඊළඟ ගාන මොකක්ද කියලා 2015න් පස්සේ අපිට ලැබෙන ඊළඟ ගාන මොකක්ද කියලා. ඊළඟ ගාන විදියට අපිට 2015 මොඩල් පේපර් එකේ තිබුණ ගාන තමයි ලැබිලා තියෙන්නේ. බලමු අපි ඒක කොහොමද විසඳන්නේ කියලා. හරි දරුවනේ අපි 2014 අවුරුද්දේ ගාන සාකච්ඡා කරමු. ඊට පස්සේ 2014 ගාන ඇහුවේ x සමානයි et ධන e ඍණ t y සමානයි et ඍණ e ඍණ t. එතකොට මේ තියෙන්නේ අපි දන්නවා ඝාතීය ශ්‍රිත. එහෙම නැත්නම් ප්‍රකෘති ඝාතීය ශ්‍රිතේනේ මේ තියෙන්නේ. මේ t වලින් ප්‍රකාශ වෙලා තියෙන මේ ප්‍රකෘති ඝාතීය ශ්‍රිතේ තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. එතකොට අපි 2020 ඉඳන් ආපහු ගණන් හදාගෙන එනකොට පළවෙනි පාඩට තමයි මේ වගේ එකක් අපිට මුණ ගැහෙන්නේ. මගින් දෙනු ලබන වක්‍රය CI ගනිමු. t යනු තාත්වික පරාමිතිය. එතකොට t තාත්වික පරාමිතිය x ප්‍රකාශ වෙලා තියෙන්නේ t ගෙන් y t ගෙන්. ඊට පස්සේ t ඇසුරින් dy අර dx හොයන්නලු. එතකොට අපි දන්නවා මේක අවකලනය කරන්න dy අර dx ගත්තොත් එහෙම මුලින්ම x කියන්නේ x සමානයි et ධන e ඍණ t dx යට dt t විශේෂයෙන් x අවකලනය කරනවා. එතකොට et වල අවකලනය et ම බව අපි දන්නවා. ධන e ඍණ t වල අවකලනය e ඍණ t මයි. හැබැයි එතනින් අපි දැනගන්න ඕනේ මේ ඍණ t වල අවකලනයෙන් ಗುಣ වෙන්න ඕනේ ඍණ 1යි. එහෙනම් උත්තරේ et ඍණ e ඍණ t කියලා අපිට dy අර dx ට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒ වගේම y ව ගත්තොත් y සමානයි et ඍණ e ඍණ t dy අර dt ගත්තොත් එම et වල අවකලනය t විශේෂයෙන් et මයි ඍණ
ඊ ඍණ t වල අවකලනය එයාමයි හැබැයි මෙයාගේ ඍණ එකෙන් ගුණ කරන්න ඕනේ ඍණ t වල අවකලන සංගුණකය තමයි ඍණ එක කියලා අපිට ලැබෙන්නේ. ඒ දේ අපි අවධානය ගන්න ඕනේ මෙන්න මෙතන ඍණ එකෙන් ගුණ කරන එක සහ මෙතනින් ඍණ එකට ගුණ කරන එක. එතකොට මෙතනින් et ධන e ඍණ t. එතකොට මේ ප්‍රකාශනයේ අපිට මේ අංක දෙක දාමුකෝ. එතකොට දැන් අපි x සහ y අපිට දීලා තියෙනවා ඝාතීය ශ්‍රිත ප්‍රකෘති ඝාතීය ශ්‍රිත වලින් අපි යාගේ අවකලන දෙක දන්නවා x t විශයෙන් y t විශයෙන්. එහෙමනම් අපේ දාම නීතිය පාවිච්චි කරලා dy යට dx හොයන්න තියෙන්නේ. t ඇසුරෙන් හොයන්න තියෙන්නේ. dy යට dx සමානයි dy යට dt වතාවක් 1 යට dx යට dt. dy යට dt et ධන e ඍණ t බෙදීම dx යට dt කියලා කියන්නේ et ඍණ e ඍණ t. මේක තමයි අපිට t වලින් මෙයාගේ ප්‍රකාශනය ගන්න තියෙන්නේ. එතකොට අපිට ඔය අවුරුද්ද විභාගේ ලකුණු බැලුවොත් එහෙම මේකට ලකුණු 10ක් දීලා තිබුණා. එතකොට පළවෙනි ලකුණු කොටස දීලා තිබුණේ මෙන්න මේ දෙකම මේ කොටස් දෙකටම ලකුණු 5ක් dx යට dt ට සහ dy යට dx හොයලා දාම නීතිය දාලා මේ et ධන e ඍණ t යට et ඍණ e ඍණ t කියලා dy යට dx දක්වනවට තවත් ලකුණු 5ක් දීලා තිබුණා. ඊට පස්සේ බලමු ගානේ ඊළඟ එක මොකද්ද කියලා t ඇසුරෙන් dy යට dx හොයා t සමානයි ln ලඝු e පාදයට දෙකට අනුරූපව c මත උලක්ෂයේ ස්පර්ශ රේඛාවේ සමීකරණය. එහෙමනම් අපිට මේ ස්පර්ශ රේඛාවේ සමීකරණයක් ගන්න. අපි කියමුකෝ මේ වක්‍රය ඔය තියෙන්නේ කියලා අපි උපකල්පනය කරමු. එතකොට මේ තියෙන්නේ p ලක්ෂය කියලා හිතමුකෝ p. එතකොට p ලක්ෂයේ හඳින ස්පර්ශකයේ අනුක්‍රමණය අපි හොයලා තියෙන්නේ m1 කියලා හිතමුකෝ. m1 හොයලා තියෙන්නේ මේ ඒකනේ අපි dy යට dx කියලා කියන්නේ. m1 තමයි dy යට dx කියලා අපි කියන්නේ. එතකොට ගානේ අහන්නේ අපිට ස්පර්ශක රේඛාවේ සමීකරණය. හැබැයි t සමානයි ln දෙකට ලඝු e පාදයට දෙකට. ln කියලා කියන්නේ මෙයාව මේ කෙටියට පාවිච්චි කරන විදියන්නේ ලඝු e පාදයට දෙක. එහෙනම් et සමානයි 2යි කිව්වත් කමන්නේ. t සමානයි ln 2යි කියපුවාම මෙයාව මේ ලඝු ආකාරයට ප්‍රකාශ කරපුවාම මෙයා දර්ශක විදියට ලිව්වොත් et සමානයි 2යි. එහෙනම් et සමානයි 2 කිව්වත් කමන්නේ. c අනුරූපෝ c මත ලක්ෂයේදී ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය හොයන්න තියෙන. ස්පර්ශක රේඛාවේ සමීකරණය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය. එතකොට dy යට dx හොයමු එහෙනම්. ඒ කියන්නේ අපි m1 කියලා කියන්නේ. et ට අපි 2 ඉලක්කම ආදේශ කරන්න. 2 et ධන e ඍණ t යට et ඍණ e ඍණ t. මෙයාගේ සුළු කිරීමක් එක ගියොත් අපිට ලේසි වෙයි ගන්න හදන්න. et ධන 1 යට et බෙදීම et ඍණ 1 යට et. එතකොට මෙන්න මෙහෙම සුළු කිරීමකට අපිට ගෙනියන්න පුළුවන්. බලමු අපි ඊළඟ පැත්තේ මේ ගාන අපි ලියමු. සුළු කිරීම ගන්න කොහොමද කියලා. බලමු දරුවනේ m1 කියලා කියන්නේ et ධන 1 යට et අපි දන්නවා මේ සුළු කිරීමේ මේ e වල ඍණ t අපිට ලියන්න පුළුවන් 1 යට et කියලා. මෙතනත් e වල ඍණ t ව 1 යට et කියලා ලියලා අපි ආදේශ කරගත්තොත් එහෙම et ට අපි කියන්නේ 2යි කියලානේ. 2 ධන 1 යට 2 2 ඍණ 1 යට 2. එතකොට මේකේ උත්තරේ අපි දන්නවා මෙතන පහ බෙදීම 2ක්
මෙතන 3 බෙදීම 2ක්. එතකොට m1 එහෙම නැත්නම් මේ ස්පර්ශකයේ අනුක්‍රමණය t සමානයි ln2 නැත්නම් et සමානයි 2 කිව්වත් ගැටලුවක් නැහැ. එතකොට මේකේ උත්තරේ 5 බෙදීම 3ක් කියලා ලැබෙනවා අපිට. 5 බෙදීම 3ක්. එතකොට ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා අපි. දැන් මේ ස්පර්ශ වෙන ලක්ෂ්‍ය අඳුන ගන්න ඕනේ. ස්පර්ශ වෙන ලක්ෂ්‍ය අඳුන ගන්න ඕනේ. එතකොට x සමානයි අපි දන්නවා x සමානයි et ධන e ඍණ t නේ. මෙයා ලියන්න පුළුවන් et ධන 1යට et කියලානේ. එහෙනම් 2 ධන 1යට 2යි. ඒ කියන්නේ 5යි. එහෙනම් මේ p ලක්ෂ්‍ය 5යි කියලා අපිට පේනවනේ. ඒ වගේම y කණ්ඩාංකය ලිව්වොත් y et ඍණ e ඍණ t නේ. එහෙමනම් මෙයාව ලියන්න පුළුවන් et ඍණ 1යට et කියලා. et ඊට 2 ඉලක්කම ආදේශ කරපුවම 2 ඍණ 1යට 2. එතකොට 5 බෙදීම 2යි මෙතන 3 බෙදීම 2යි. එතකොට දැන් අපිට පේනවා මෙතන p ලක්ෂයේ කණ්ඩාංක දන්නවා මේ p වලදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා. එහෙමනම් අපිට ස්පර්ශ රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. සමීකරණය මත මේ ස්පර්ශ රේඛාව මත සාධාරණ ලක්ෂයක් x, y කියලා ගත්තොත් y කණ්ඩාංක වල වෙනස y ඍණ 3 බෙදීම 2 බෙදීම x ඍණ 3 බෙදීම 2 3 බෙදීම 2 නේ මෙතන 5 බෙදීම 2 සමානයි අනුක්‍රමණය අපි හොයාගත්ත 5 බෙදීම 3ට කියලා. ඔය පිළිතුර සුළු කරලා ලැබෙන සමීකරණය මොකක්ද කියලා බලමු. ඒක තමයි අනිවාර්යයෙන්ම මේ බව පෙන්වන්න කියලා ලැබෙන්න ඕනි. බලමු මෙතන සුළු කරන්න ඉඩ තියෙනවා අපිට. මෙයා මුළු ප්‍රකාශනයම 3න් වැඩි කරගත්තොත් 3y ඍණ 9 බෙදීම 2 සමානයි 5x ඍණ 25 බෙදීම 2. එතකොට අපි දන්නවා මෙතන 5x ඍණ 3y කියලා x සහ y වල සංගුණක ලැබෙනවා. එතකොට මේ මෙහාව මේ පැත්තට ගත්තට පස්සේ එතකොට 25 ඍණ 9 බෙදීම 2 නෙමෙයි තියෙන්නේ. 25න් 9ක් 16යි 16 බෙදීම 2 අපි දන්නවා 8යි කියලා. එතකොට මෙතනින් 5x ඍණ 3y සමානයි 8යි කියලා එන්නේ. එතකොට ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ නියත පදයක් අනිත් පැත්තට ගෙනිහිල්ලා. එහෙමනම් 5x ඍණ 3y ඍණ 8 සමානයි 0යි. මේ තියෙන්නේ ඒ ගානේ ස්පර්ශක රේඛාවේ සමීකරණය. එතකොට අපි ලකුණු ඊළඟට ලකුණු 10ක් ලැබෙන විදිය කතා කරා. එතකොට කොහොමද බලමු ඉතුරු ලකුණු 15 අපිට ලැබෙන්නේ? මෙන්න මේ කණ්ඩාංක දෙක අපි ලබා ගන්නවට මේ p ලක්ෂයට අනුරූප වෙච්ච කණ්ඩාංක දෙක ලබා ගන්නවට සහ මෙන්න මේ සම්බන්ධතාවය දක්වලා ඊට 2 ඊට 2 ආදේශ කරනවට මේක ටික විශේෂ අවස්ථාවක් බලන්න 2020 ගාන හදනකොටත් සමහර තැන්වල මේ පාවිච්චි වෙන තැන් තිබුණා අපිට. මෙයාට ලකුණු 5ක් හම්බුණා, මෙයාට ලකුණු 5ක් හම්බුණා. ඒ වගේම මේ සමීකරණයේ බව පෙන්වීම එතෙන්ට වෙනකන් ගෙනාවට තවත් ලකුණු 5ක් හම්බුණා. ඒ විදිහට තමයි 2014 අවුරුද්දේ කෙටි ප්‍රශ්නයකට නැත්නම් ඒ කොටසේ අවකලනය අපිට ප්‍රශ්නය ලැබිලා තිබුණේ. බලමු අපි ඊළඟ අවුරුද්ද 2013 අවුරුද්දේ ගාන මොකද්ද කියලා. හොඳයි දරුවනේ අපි 2013 අවුරුද්දේ අවකලනයේට ඒ කොටසේ ආපු ප්‍රශ්නේ බලමු. x සමානයි 2යි cos θ. x සමානයි 2යි cos θ. y සමානයි sin θ. එතකොට θ වලින් තමයි x ප්‍රකාශ වෙලා තියෙන්නේ. θ වලින් තමයි y ප්‍රකාශ වෙලා තියෙන්නේ. θ කියලා කියන්නේ පරාමිතියක්. c වක්‍රයේ යයි ගනිමු. θ කියන්නේ පරාමිතියක්. c වක්‍රයට θ සමානයි 5 බෙදීම 4ට අනුරූප ලක්ෂයේදී වූ අභිලම්බයට නැවත වක්‍රය c වක්‍රයේ නැවත θ සමානයි ඇල්ෆා අනුරූප ලක්ෂයේදී හමු වේ. එහෙමනම් මෙන්න මේ ප්‍රකාශනය බව පෙන්වන්න. මේ සමීකරණයක් නෙමෙයි මේ ප්‍රකාශනයක් තියෙන බව පෙන්වන්න කියලා. බලමු අපි මේක කොහොමද මේ ගාන සංකල්ප ටික ගොඩ නැගෙන්නේ කියලා. එතකොට මේ දීලා තියෙනවා පරාමිතික ආකාරයට x සහ y. එතකොට x y අතර සම්බන්ධතාවයක් එක තමයි මේ c වක්‍රයේ තියෙන්නේ. මේ θ කියන්නේ පරාමිතියල්ලු 5 බෙදීම 4 අනුරූප ලක්ෂයේ හිව් අභිලම්බය ගැන කියන්නේ.
ලක්ෂ්‍යයේ හෝ අභිලම්බයට. එතකොට ඒකෙන් මේ අපිට ඉඟියක් එනවා මේ අභිලම්බයේ සමීකරණය. මේ ලක්ෂ්‍යයේදී අඳින ටීට සමානයි 5 බෙදීම 4 දී අඳින අභිලම්බය. අභිලම්බයට C වක්‍රයේ නැවත ටීට සමාන ඇල්ෆා ලක්ෂ්‍යයේදී මුණ ගැහෙනවා කියලා. එතකොට මුලින්ම එහෙමනම් අභිලම්බයේ සමීකරණය තමයි අපි ගන්න ඕනේ. අභිලම්බයේ සමීකරණය තමයි ගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ අපි ඉලිප්ස් යන්නේ මේ තියෙන්නේ. එතකොට අපි මේ P කියලා ලක්ෂයක් අරගෙන මේ P වලදී අඳින ස්පර්ශකයේ බලමු මොකද්ද කියලා. P වලදී අඳින ස්පර්ශකය මුලින්ම හොයාගැනීම ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒකට අපිට x සමානයි 2යි cos θ. එහෙනම් dx යට dt සමානයි 2යි ඍණ sin θ. තව ලස්සන කරගත්තොත් ඍණ 2යි sin θ. y සමානයි sin θ. එතකොට dy යට dt කියලා කියන්නේ cos θ නේ. ඔයගලන්ට පේනවා ඇති මේ සාමාන්‍ය අවකලනයක් x θ විශයෙන් අවකලනය y θ විශයෙන් අවකලනය. cos θ අවකලනය ඍණ sin θ විදියට දකින්න එක විතරයි මෙතන අපි කරන්න ඉන්නේ. sin θ වල අවකලනය cos θ කියන එක විතරයි අපි මෙතනදී දකින්න තියෙන්නේ. ඊට පස්සේ අපි dy යට dx හොයමු. dy යට dx. දාම නීතිය dy යට dθ වතාවක් 1 යට dx යට dθ. එතකොට dy යට dθ කියලා කියන්නේ cos θ. වතාවක් 1 යට dx යට dθ කියලා කියන්නේ ඍණ 2යි sin θ. එතකොට මෙතනින් ඍණ cos θ යට 2යි sin θ තමයි dy යට dx කියලා කියන්නේ. එතකොට අපි දන්නවා රූප සටහනට ගියොත් මේ රූප සටහනේ මේ අනුක්‍රමණය m තමයි අපිට dy යට dx කියලා එන්නේ. අපි අනුක්‍රමණය m1 කියමු ස්පර්ශකයේ මේ ඉලිප්සයට මේ දීලා තියෙන ඉලිප්සය යන්නේ p ලක්ෂයේදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය m1 අපිට ලැබිලා තියෙනවා. m1. එතකොට ඒගොල්ලෝ කියන්නේ t සමානයි 5 බෙදීම 4ට. එතකොට අපි එතෙන්ට එන්න කලින් අභිලම්බය ගැනත් බලමු. අභිලම්බය කියන්නේ මේ p අංශක 90ක් ලම්බක එක්කෙනාගේ යාගේ අනුක්‍රමණය අපි m2 කියලා රූප සටහනේ ලකුණු කරමු. එතකොට අපි දන්නවා m2 වතාවක් m1 කියන්නේ ඍණ 1යි. මොකද මේ රේඛා දෙක එකිනෙකට ලම්බකයි. එහෙනම් m2 කියලා කියන්නේ ඍණ 1ට m1 ඍණ cos θ බෙදීම 2යි sin θ. ඒ කියන්නේ මේ ඍණ සුළු වෙලා ධන වෙනවා 2යි sin θ බෙදීම cos θ. m2 කියලා කියන්නේ. එතකොට ටීට සමානයි 5 බෙදීම 4ට අනුරූප ලක්ෂය. එතකොට ටීට සමානයි 5 බෙදීම 4ට අනුරූප ලක්ෂයේ ඛණ්ඩාංකය දැනගෙන ඉන්න ඕනි. ටීට සමානයි 5 බෙදීම 4ට අනුරූප ලක්ෂයේ අනුක්‍රමණය දැනගෙන ඉන්න ඕනේ. රයිට්. එතන එහෙනම් අපි මෙතනදී අනුක්‍රමණය ගමු. ටීට සමානයි 5 බෙදීම 4 ආදේශ කරපුවාම m2ට එනවා අපිට 2යි 5 බෙදීම 4 sin 5 බෙදීම 4 කියලා කියන්නේ අපි දන්නවා 1 යට මූලය 2 බෙදීම 1 යට මූලය 2යි. එහෙමනම් මෙයාගේ උත්තරේ 2යි. මෙයාගේ උත්තරේ 2යි කියලා අපිට එනවා. මෙයාගේ උත්තරේ 2යි. ඊට පස්සේ මේ අනුරූප p ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. එතකොට අපි දන්නවා t ට සමානයි 5 බෙදීම 4 දැම්මට පස්සේ x ට 2යි cos 5 බෙදීම 4. ඒ කියලා කියන්නේ 2 බෙදීම මූල 2යි තවත් ලස්සන කරොත් මූල 2 කියලාත් ලියන්න පුළුවන්. මූල 2යි කියලා. මූල 2 මූල ප්‍රකාශනයේ උඩ යටයි වැඩි කරපුවාම එතකොට එහෙම ගත්තොත් සුළු කරන්න ලේසියිනේ අපිට. y සමානයි sin θ. sin θ කියලා කියන්නේ sin 5 බෙදීම 4යි. ඒ කියන්නේ 1 යට මූලය 2යි. ඒ කියන්නේ මූල 2 බෙදීම 2යි කියලා තිබුණොත් සුළු කරන්න ලේසි. දැන් අපිට මේ p ලක්ෂයේ ඛණ්ඩාංක ඕන නම් අපි මෙතෙන්ට ගෙනියමු. මූල 2 කියලා තියෙනවා. මෙතනින් ලියන්න පුළුවන් මූල 2 බෙදීම 2යි කියලා. මූල 2 බෙදීම 2යි නැත්නම් 1 යට මූල 2යි කියලා කිව්වත් කමන්නේ. 1 යට මූල 2යි කියලා කිව්වත් කමන්නේ. මේක අපි අයින් කරමු. ඊට පස්සේ දැන් අභිලම්බයේ සමීකරණය.
අභිලම්බයේ සමීකරණය කියන්නේ ඒ අභිලම්බයේ මත සාධාරණ ලක්ෂයක් අපි xy කියලා ගත්තොත් y ඍණ y කණ්ඩාංකය 1 යට මූලය 2 යට x ඍණ මූලය 2 සමානයි 2යි. මෙන්න මේ ප්‍රකාශනය සුළු කරලා එන පිළිතුර තමයි අභිලම්බයේ සමීකරණය කියලා එන්නේ. අභිලම්බයේ සමීකරණය කියලා එන්නේ බලමු උත්තරේ මොකක්ද කියලා. 2y ඍණ 2 යට මූලය 2 y ඍණ 1 යට මූලය 2 සමානයි 2x ඍණ 2යි මූල 2 කියලා. එතකොට මුළු ප්‍රකාශනයේම මූල දෙකෙන් අපි වැඩි කරගත්තොත් එහෙම මූල 2යි y ඍණ 1 සමානයි 2යි මූල 2යි x ඍණ 4යි කියලා බලමු. මෙයා තවත් ලස්සන විදිහට අපිට ලියා ගමු. ඊට පස්සේ බලමු කොහොමද මේ ඊළඟ කොටසට එන්න ගාන සැකසෙන්නේ කියලා. හරි දරුවනේ බලමු. මෙතෙක් අපි මේ බෝඩ් එකේ තියෙන කොටස බෝඩ් එකේ තියෙන්නේ මේ ගානෙන් කොටසක් මේ තියෙන්නේ. ඒ කොටසට ලකුණු ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා බලමු. මේකෙදී අපි මේ dy යට dx සහ dy යට dt සහ dx යට dt හොයනවට ලකුණු 5යි. මේ දෙන්නටම ලකුණු 5ක් විභාගෙදී හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ භාග ඉලක්කමක් අපි අරගෙන මෙන්න මෙතෙන්ට ගෙනහලා dy යට dx හොයනවට මෙන්න මෙතෙන්ට මෙන්න මේ කොටසට තවත් ලකුණු 5ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අනුක්‍රමණය හොයාගෙන එයාව මෙන්න මේ විදිහට දෙකේ ඉලක්කම කියලා ගන්නවට තවත් ලකුණු 5ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ p වලදී යන අභිලම්බයේ සමීකරණය මෙන්න මේ වගේ තැනකට ගේනවට මේක තව ලස්සනට අපිට හදන්න පුළුවන්. එතෙන්ට ගේනවටත් තවත් ලකුණු 5ක් හම්බෙලා තියෙනවා. බලමු අපි ඉස්සරහට ගාන කොහොමද ලකුණු තවත් ලකුණු මෙතන සඳහන් වෙලා තියෙන 15ක් තවත් ලකුණු 10ක් කොහොමද එන්නේ කියලා බලමු. හොඳයි දරුවනේ බලමු ඒ ගානේ මේ p ලක්ෂයේ දියන් දෙන අභිලම්බයේ සමීකරණය අපි මෙතන මේ විදියට ගත්තා. මෙයාව මේ විදියට අපි තවත් සුළු කරා මූල 2යි 2යි මූල 2යි x ඍණ මූල 2යි y. ඒ වගේම මෙතන මෙයා මේ පැත්තට ගත්තාම ධන 1 වෙනවා. එතකොට ඍණ 3 කියලා මේ පැත්තේ පිළිතුරක් තියෙනවා. එතකොට මේ විදියට තමයි අභිලම්බයේ සමීකරණය එන්නේ. දැන් බලමු මොකද්ද මේ අහන්නේ කියලා. මේ අභිලම්බයට C වක්‍රයේ නැවත මේ C වක්‍රයේ නැවත ඔයගොල්ලෝ දන්නවා මේ දැන් අපි මුලින්ම කතා කරේ මේ ඉලිප්සයක් ආකාරය ගැන. එතකොට මෙයා කොහොමත් මේ නැවත මුණ ගැහෙනවනේ. ඒ නැවත θ සමානයි ඇල්ෆාට අනුරූප ලක්ෂයේදී මුණ ගැසෙනවා. θට ඇල්ෆා අනුරූප ලක්ෂයේදී මුණ ගැහෙනවා. එතකොට අපිට මේ සමීකරණ මෙහෙම ලියන්න පුළුවන්. එතකොට දැන් මේකේ සාධාරණ ආකාරය අපි දන්නවා මේ ඉලිප්සය මත සාධාරණ තැනකදී තියෙන ලක්ෂයන්නේ 2 cos θ sin θ කියන්නේ. එතකොට මේ ලක්ෂය අපි කියමුකෝ q කියලා. නැවත මුණ ගැහෙන ලක්ෂය. එහෙනම් අපිට කියලා තියෙනවනේ θට ඇල්ෆා අනුරූප ලක්ෂය කියලා. එහෙමනම් 2 cos ඇල්ෆා වෙන්න ඕනි. මෙතන sin ඇල්ෆා වෙන්න ඕනි මේ ලක්ෂය. එහෙමනම් මේ ලක්ෂය හරහා යනවා නම් මේ ලක්ෂයේ කණ්ඩාංක මගින් මෙයාව තෘප්ත වෙන්න ඕනේ. ඒක තමයි අපි ඉගෙනගෙන තියෙන સિદ્ધාන්තය. එහෙමනම් මේ x අගේ මෙතෙන්ට ආදේශ කරපුවාම y අගේ sin alpha මෙතෙන්ට ආදේශ කරපුවාම එන පිළිතුර අනිවාර්යෙන් බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ මූල 3යි
දෙකයි මූල දෙකයි කොස් දෙකයි කොස් ඇල්ෆා. ඍණ මූල දෙකයි y කියන්නේ sin ඇල්ෆා. ඍණ 3 සමානයි බිඳුවයි. එතකොට මේ පිළිතුර සුළු කරන්න පුළුවන් අපිට 4යි මූල දෙකයි cos ඇල්ෆා ඍණ මූල දෙකයි sin ඇල්ෆා ඍණ 3 සමානයි බිඳුවයි කියලා. එතකොට උත්තරේ බලන්න මේ දීලා තියෙන පිළිතුර නෙමෙයි තාමත් අපිට ඇවිල්ලා තියෙන්නේ මුළු ප්‍රකාශනයේම මූල දෙකෙන් වැඩි කරන්න බලන්න. එතකොට බව පෙන්වන්න තියෙන ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. මූල දෙකෙන් වැඩි කරපුවාම මෙතන මූල දෙකෙන් වැඩි කරපුවාම 2යි දෙවරක් 4 8යි cos ඇල්ෆා ඍණ මූල දෙකෙන් වැඩි කරපුවාම මේ වැඩි කරන්නේ මූල දෙකෙන් 2යි sin ඇල්ෆා ඍණ 3යි මූල 2 සමානයි බිඳුවයි. මෙන්න මේක තමයි ඒගොල්ලෝ බව පෙන්වන්න කියලා තියෙන්නේ. මේකෙත් මේ ඍණ ලකුණ වැඩි කරලා තමයි තියෙන්නේ. එතකොට නැත්තම් මේ කොටස එහා පැත්තට ගෙනිහිල්ලා ඒගොල්ලෝ බව පෙන්වන්න කියන්නේ ඒ කියන්නේ 2යි sin ඇල්ෆා ඍණ 8යි cos ඇල්ෆා ඍණ 3යි මූල 2 සමානයි බිඳුව. ඒගොල්ලෝ බව පෙන්වන්න කියන තැනටම ගෙනල්ලා පෙන්වන්න වෙනවා. හරි. මේ විදිහට තමයි 2013 ගාන හැදිලා තිබුණේ. මම ලකුණු 15ක් වෙන විදියක් ගැන කිව්වා. ඊට පස්සේ මෙන්න මේ සමීකරණය ගන්නවට ලකුණු 5යි. අවසානයේ මේ බව පෙන්වීමට තවත් ලකුණු 5ක් ලැබෙනවා. එතකොට මේ ප්‍රකාශනය මෙහෙම සුළු කරගෙන ඇවිල්ලා මෙයාව දකින්න ඕනේ මේ ලකුණු 5 හම්බෙන්න. ওই විදිහට තමයි ලකුණු 25 2013 අවුරුද්දේ අවකලනය ගානේ කෙටි ප්‍රශ්නේ ලබා දීලා තිබුණේ. බලමු අපි ඊළඟට 2012 අවුරුද්දේ කොහොමද අවකලනය ගාන ලැබිලා තියෙන්නේ කියලා. දරුවනේ බලමු 2012 අවුරුද්දේ කොහොමද අපිට අවකලනය ගාන ලැබිලා තියෙන්නේ කියලා. C නම් වක්‍රයක් y සමානයි 4 ඍණ 4x ධන 3x වර්ග ඍණ x ඝනය සමීකරණය මගින් දෙනු ලැබේ. C වක්‍රයට 1,2 එකේ 2 ලක්ෂයේදී අඳින්න ලද ස්පර්ශකයේ සමීකරණය සොයන්න. ඒක ලේසි වැඩක් ඇත්තටම. ඊට පස්සේ මේ ස්පර්ශකයේ 1,2 ලක්ෂයේදී y වර්ගය සමානයි 4x. වක්‍රයට අඳින ලද ස්පර්ශකයට ලම්බක බව පෙන්වන්න. බලමු මේ ගාන කොහොමද විසඳෙන්නේ කියලා. එතකොට අපිට ගාන දීලා තියෙන්නේ y. වලින් කෙලින්ම දැන් කලින් ගණන් වල වගේ නෙමෙයි මේ පරාමිතියක් විදිහට නෙමෙයි මේ දීලා තියෙන්නේ. 4 ඍණ 4x ධන 3x වර්ගය ඍණ x ඝනය. මේක තමයි දීලා තියෙන සමීකරණය C නම් වක්‍රයක්. එතකොට මේ වක්‍රයක සමීකරණය මේ දීලා තියෙන්නේ මේ අපි හිතමුකෝ මේ මෙන්න මෙහිම වක්‍රයක් කියලා මේ තමයි C වක්‍රය. මේ C වක්‍රයට P කියන ලක්ෂයක් තියෙනවා කියලා හිතමු. 1,2 කියන්නේ P ලක්ෂය කියලා හිතමු. 1,2 ලක්ෂයේදී අඳින ලද ස්පර්ශකයේ සමීකරණය සොයන්න. බලන්න මෙතනදී අඳින ස්පර්ශකයේ සමීකරණය සොයන්න. එහෙමනම් අපි P ලක්ෂයේ කණ්ඩාංකය දන්නවනේ. මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි හොයන්න ඕනේ. M1 ඒ කියන්නේ dy dx හොයන්න ඕනේ. කලින් වගේ අපිට පරාමිතියක් නැහැ මේක. එකපාරටම අපිට dy dx ගත්ත හැකි. dy dx කියලා කියන්නේ නියතේක අවකලනයේ බිඳුවයි. ඍණ 4 පැත්තකින් තිබ්බට පස්සේ x වල අවකලනය 1යි. ඊට පස්සේ මෙතන ධන 3යි නියතේ පැත්තකින් තිබ්බ ශ්‍රිතය 2x. x වර්ගය අවකලනය කරපුවාම 2x ඍණ 3x වර්ගය. එතකොට මේ ටික සුළු කරපුවාම dy dx ට ලැබෙන්නේ කීයද කියලා බලමු. dy dx සමානයි ඍණ 3x වර්ගය ධන 6x ඍණ 4. ඍණ 3x වර්ගය ධන 6x ඍණ 4 තමයි dy dx ට ලැබෙන්නේ. එහෙමනම් මේ තියෙන්නේ මේ වක්‍රය මත ඕනෑම ලක්ෂයකදී ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙමනම් අපිට අනන්‍ය 1,2 ලක්ෂයට අනන්‍ය ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න නම් අපි කරන්න ඕනේ දේ තමයි dy dx x ට එක කණ්ඩාංකය ආදේශ කරනවා. මේ dy dx ප්‍රකාශ වෙලා තියෙන x වගේන්නේ. එහෙනම් මෙතන තියෙන x අගය මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට උත්තරේ
ඍණ 3යි එකේ වර්ගය ධන 6 වරක් එක ඍණ 4. එතකොට මෙතනින් උත්තරේ ඍණ 3යි ධන 6යි ඍණ 4යි මේ ටික සුළු කරපුවාම ඍණ 7 ධන 6 ඒ කියන්නේ ඍණ 1යි. එහෙනම් dy යට dx වලගේ x වලගේ එකේදී අපිට එනවා උත්තරේ ඍණ 1යි කියලා. එහෙනම් අනුක්‍රමණය දන්නවා දැන් මේ සල් රේඛාව මත ලක්ෂයක ඛණ්ඩාංක දන්නවා. සමීකරණය හොයන්න y ඍණ 2 යට x ඍණ 1 සමානයි ඍණ 1ට. එhmenan y ඍණ 2 සමානයි ඍණ x ධන 1. එහෙනම් x ධන y ඍණ 3 සමානයි 0යි. මේක තමයි p හි දී ස්පර්ශකය. p හි දී ස්පර්ශකය අපිට ලැබෙන්නේ මේ විදියට. බලමු ඕකේ දැන් ලකුණු ඔය කොටසට ඔය අපි හදපු කොටස් ටිකට ලකුණු ඇවිල්ලා තිබුණා ලකුණු 15ක්. කොහොමද ලකුණු 15 ආවේ කියලා බලමු. මේ dy යට dx හොයනකොට මෙන්න මේ කොටස ගන්නවට අපිට ලකුණු 5ක් ලැබිලා තියෙනවා. මේ කොටස ගන්නවට ඊට පස්සේ x සමානයි 1 දී මෙයාගේ අගේ ගන්නවට මෙන්න මේ කොටස අපි පේනවට මේ ටික ඇවිල්ලා ලකුණු 5ක්. ඊට පස්සේ මේ කොටස් එක්කම මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය පේනවට ලකුණු 5ක්. දැන්ට ලකුණු 15ක් ඇවිල්ලා තියෙනවා. බලමු අපි ගානේ ඊළඟ කොටස මොකද්ද කියලා. දැන් මේ ස්පර්ශකය කියපුවම අපි දන්නවා ස්පර්ශකයේ සමීකරණය වෙන වක්‍රයක් ගැන කියලා තියෙනවා. y වර්ගය සමානයි 4x වක්‍රයට අඳින ලද ස්පර්ශකයට ලම්බක බව පෙන්වන්න. එතකොට මේ අපි කතා කරපු දේවල්ම තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. බලමු අපි මේ දෙවෙනි වක්‍රයත් අවකලනය කරලා dy යට dx හොයලා x සමානයි 1 දී අඳින ස්පර්ශකයේ සමීකරණය හොයමු. හොඳයි දරුවනේ අපි බලමු මෙන්න මෙහෙම අපි කියමුකෝ මේ තියෙන්නේ y වර්ගය සමානයි 4x වක්‍රය. එතකොට මෙයාගේ අපිට අඳින ලද ස්පර්ශකයක් ගැන මේ කියන්නේ. අඳින ලද ස්පර්ශකයක් ගැන මෙන්න මේ හරියට අපි කියමුකේ ලක්ෂය q කියලා. නෑ q නෙමෙයි. අර p ලක්ෂයේදීම තමයි 1,2 මේගොල්ලෝ කියලා තියෙන්නේ. එතකොට වෙන වක්‍රයක් තියෙනවලු මේ වක්‍රය අර කලින් වක්‍රය නෙමෙයි වෙන වක්‍රයක්. හැබැයි එයත් 1,2 හරහා යනවලු. එතකොට මෙතනදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය අපි බලමු. ඒ කියන්නේ මෙයාව අවකලනය කරන්න කියලා මේ y වර්ගය සමානයි 4x. එතකොට මේ බලන්න මේක ටිකක් විශේෂ ශ්‍රිතයක්. මෙයා මේ මුළු ප්‍රකාශනයේම x විශේෂයෙන් අවකලනය. එතකොට අපි දන්නවා d y වර්ගයට dx සමානයි d 4x යට dx. මේවන අපි අවකලනය කියන්නේ මේ දෙන්න සමාන නම් මේ දෙන්නගේ x විශේෂයෙන් අවකලනත් දෙපැත්තේ සමාන වෙන්න ඕනේ. හැබැයි අපි දන්න දෙයක් තමයි මේ x වලින් ප්‍රකාශ වෙච්ච ශ්‍රිතයක් තමයි x වලින් අවකලනය වෙන්නේ. එතකොට මෙයාගේ උත්තරේ 4 ඉලක්කම පැත්තකින් තිබ්බොත් එහෙම 1යි. එහෙනම් මෙයාගේ 4යි උත්තරේ. මේක y වලින් ප්‍රකාශිත ශ්‍රිතයක් x වලින් අවකලනය කරන්න බෑ. පළවෙනි වතාවට ඔය අපිට ගණන් කීපේ මේ වගේ එකක් හම්බුනේ. එතකොට මෙයාව y වලින් අවකලනය කරනවා. ඒකටත් අපි දාම නීතියයි පාවිච්චි කරන්නේ. dy යට dx කෙන් ගුණ කරනවා. බලන්න ඕනේ මේ y වලින් අවකලනය කරලා dy යට dx කෙන් ගුණ කරනවා. එතකොට මේකට ලැබෙන පිළිතුර වෙන්නේ y වර්ගය y කෙන් අවකලනය කරපුවාම 2y නේ. 2y dy යට dx සමානයි 4යි. එහෙනම් අපිට උත්තරේ මෙතන උඩින් ලියමු. dy යට dx සමානයි 4 යට 2y. එහෙනම් dy යට dx කියලා කියන්නේ 2 යට y. 2 යට y. එහෙනම් අපිට මෙතනදී අඳින මේ p ලක්ෂය නේතනත් වෙන්නේ p වලදී අඳින ස්පර්ශකය. ස්පර්ශක අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා කියන්නේ dy යට dx. හැබැයි මෙයා ප්‍රකාශ වෙලා තියෙන්නේ y ගෙන්නේ. එහෙනම් අපි මෙයාගේ y කණ්ඩාංකේ දානවා. x සහ y ගෙන් දෙකේම ප්‍රකාශ වෙලා තියෙන xy දෙකම දානවා. x වලින් විතරක් ඇවිල්ලා නම් මෙයා x අගේ විතරක් දානවා. අර කලින් වගේ. ඒ හින්දා y අගේ දානවා. y සමානයි 2. එතකොට 2 බෙදීම 2 උත්තරේ 1යි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය 1යි. අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ ස්පර්ශකයයි
අර කලින් මේ ස්පර්ශකයයි මේ ලම්බකයි කියලා. එතකොට අපි මෙයාට මේ M2 කියලා කියමුකෝ. M2 කියලා කියමු. එතකොට අපිට මෙතන M2 සමානයි 1යි කියලා එනවා. එතකොට අපි කලින් ගානේ අපි මේක පෙන්නලා තියෙනවා M1 කියන එක්කෙනා අපි M1 කියන එක්කෙනා මෙතෙන්ට අපි N1 කිව්වොත් මෙයා 1යි කියලා පෙන්නලා තියෙනවා. ඍණ 1යි කියලා M2 සමානයි 1යි කියලා පෙන්නන M1 M2 ගන්නවා. උත්තරේ කීයද? ඍණ 1යිනේ. එම නිසා එම ස්පර්ශක ලම්බක වේ. මෙන්න මෙහෙම අපිට මෙයාව ලියන්න පුළුවන්. එම නිසා එම ස්පර්ශක ලම්බක වේ. බලමු එතකොට කොහොමද ලකුණු අපිට හිමි වෙන්නේ කියලා මේ ටික මේක තව ලස්සන කරලා ලිව්වත් කමන්නේ මෙහෙම ලිව්වත් කමන්නේ 1,2 වක්‍රයට ඇඳි 1,2 ලක්ෂයේදී C වක්‍රයටත් ඒ වගේම 1,2 ලක්ෂයේදී මෙන්න මේ y වර්ගය සමානයි 4x වක්‍රයටත් ඇඳි ස්පර්ශක එකිනෙකට ලම්බක වේ කියලා කිව්වත් කමන්නේ තවත් ලස්සන කරලා. මේකට අපිට ලකුණු හම්බ වෙන්නේ එතකොට මෙහෙම ප්‍රකාශ කළාට ලකුණු 5ක් එනවා. ඒ වගේම මෙයාගේ මේ අනුක්‍රමණය හෙව්වට තව ලකුණු 5ක් එනවා. දෙවෙනියට දීලා තියෙන වක්‍රයේ අනුක්‍රමණය වෙනවට තවත් ලකුණු 5ක් එනවා. එතකොට කලින් ලකුණු 15ක් ගැන අපි කතා කරා. ලකුණු 20ක් ඇවිල්ලා තියෙනවා. හරි දළුවනේ බලමු අපි ඊළඟ ගාන මොකක්ද කියලා 2011 අවුරුද්දේ අවකලනයට ආපු ගාන මොකක්ද කියලා බලමු. දරුවනේ 2012 ගානින් පස්සේ අපි 2011 ගානට එනවා. 2011 ගානේ වක්‍රයක් x සමානයි 3t කියලා දීලා තියෙනවා. ඒ වක්‍රය හඳුන x සමානයි 3t. ඊට පස්සේ y සමානයි 3 බෙදීම t. එතකොට පරාමිතියක් t විදියට දාලා තියෙනවා. x සහ y ව හඳුන්වලා තියෙනවා. එතකොට x t යනු නිශ්ශුන්‍ය පරාමිතියක කියලා ගානේ දීලා තියෙනවා. වක්‍රයට එතකොට වක්‍රය අපි සමීකරණය වක්‍රය මේ වගේ වක්‍රයක් කියලා ගමු p කියන ලක්ෂයක්. එතකොට 3t 3 බෙදීම t. එතකොට අපිට මේ වක්‍රය මොකක්ද කියන එක වැදගත් නැහැ ළමයි මේ ගාන හදන්න. ඕගලන්ට පැහැදිලි ඇති අර මුලින් හදපු ගණන් වලත් මේ වක්‍රය අපිට වැදගත් නැහැ. වක්‍රයකදී යදින ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි අවකලනයෙන් එන්නේ කියන එක විතරමයි අපි පාවිච්චි කරන්නේ. වක්‍රය මොකක්ද? වක්‍රය අපිට මේ මෙතන කණ්ඩාංග තලයක ඇඳ ගන්න පුළුවන්ද බැරිද කියන එක බලපෑමක් ඇත්තෙම නැහැ මේ ගාන හදන්න. එතකොට ඉලිප්සයක් කියලා දුන්නත් පරාවලයක් කියලා දුන්නත් බහුවලයක් කියලා දුන්නත් මේ පරාමිතියක් ආකාරයට දුන්නත් එහෙම නොදුන්නත් අපිට ගාන එකම විදිහට ගලාගෙන යන්නේ මේකේ. එතකොට p කියලා කියන්නේ 3t, 3 බෙදීම t. ලක්ෂයේදී යන්නේ ස්පර්ශකයේ සමීකරණය. එතකොට අපෙන් අහන්නේ මේ ස්පර්ශකය. මෙතන ස්පර්ශකයක් කිව්වොත් මේ ස්පර්ශකයේ අනුක්‍රමණය අපි m1 කියලා කියමුකෝ. එතකොට t වලින් තමයි උත්තරය අහන්නේ. එතකොට අපිට හොයන්න තියෙන්නේ dy අර dx හෙව්වනම් m1 හෙව්වා හා සමානයිනේ. එහෙනම් අපි දන්නවා x සමානයි 3t නම් dx අර dt කියලා කියන්නේ 3යි. නියතයේ පැත්තකින් ගත්ත t විශේෂ නවකලනය කරපුවාම උත්තරේ 1යි. 3යි. ඒ වගේම y සමානයි 3 බෙදීම t. එතකොට මෙයාව අපිට අවකලනය කරන්න පුළුවන්. මෙයා මෙහෙම දැක්කොත් ලේසි 3t ඍණ 1 කියලා. dy අර dx dy අර dt 3යි බලය මුලට ගත්තා. බලයෙන් එක කඩු කළා. මේක තමයි අපේ ප්‍රකාශනය. එතකොට උත්තරේ ඍණ 3 බෙදීම t වර්ගය. ඍණ 3 බෙදීම t වර්ගය. dy අර dx එන්නේ මෙන්න මේ ප්‍රකාශනය. එහෙමනම් අපිට ලියන්න පුළුවන් dy යට dt මෙතන dy යට dt dy යට dx ට ලියන්න පුළුවන් dy යට dt වතාවක් dx යට dt කියලා. එක යට dx යට dt කියලා.
මේ විදිහට අරගෙන මේ අගේ ආදේශ කරගන්න තමයි දරුවනේ තියෙන්නේ. ඔයාලට dy dt කියලා කියන්නේ මෙතනින් ඍණ 3t වර්ග වතාවක් 1ට dx යට dt කියලා කියන්නේ 3යි. එතකොට පිළිතුර අපිට ලියන්න පුළුවන් dy යට dx කියලා කියන්නේ මේ පිළිතුර සුළු වෙනවා. ඔයගොල්ලන්ට පේනවා 1ට t වර්ගය කියලානේ මේ උත්තරේ එන්නේ. 1ට t වර්ගය කියලා තමයි මේකේ උත්තරේ එන්නේ. එතකොට දැනටමත් අපි ලකුණු බැලුවොත් ලකුණු 10ක් මේ ගානේ එනවා. මේ අවකලන දෙකම මේ දෙන්නම ගන්නවට ලකුණු එන්න මේ දෙන්නටම ලකුණු 5ක් හිමි වෙනවා. එතකොට මේ උත්තරේ මේම ගන්නවට ලකුණු 5ක් හිමි වෙනවා. ඊට පස්සේ බලමු ගානේ මේ ලක්ෂ්‍යය දිහා දෙන ස්පර්ශකයේ සමීකරණය. එතකොට අපි මෙයාව හොයාගෙන තියෙනවනේ දැන් ඍණ 1ට t වර්ගය කියලා. එහෙනම් මේ ස්පර්ශකයේ සමීකරණය මේකම තෝනෑම ලක්ෂයක් අපි xy කියලා ගත්තොත් y කණ්ඩාංක දෙකේ වෙනස බෙදීම x කණ්ඩාංක දෙකේ වෙනස සමාන වෙනවා අනුක්‍රමණයට. එතකොට ty t වර්ග ඍණ 3t කියලා මෙතනින් එන්නේ ඍණ x ධන 3t කියලා. එහෙනම් x ධන කරගත්තොත් x ධන t වර්ග y සමානයි 6t. මේ 3t යා පැත්තෙන් තිබ්බාම 6t. මේක තමයි ඒගොල්ලෝ දීලා තියෙන පිළිතුර. x ධන t වර්ග y සමානයි 6t බව පෙන්වන්න. බලමු ඊළඟට මොකද්ද ගානේ අහන්නේ කියලා. t විචලනය වෙන විට t වලගේ වෙනස් වෙනකොට අපි දන්නවා මේ t වලගේ වෙනස් වෙනකොට මේ p ලක්ෂය මේ වක්‍රයේ දිගේ යනවා. එතකොට ඇඳෙන ස්පර්ශකයේ වෙනස් වෙනවා කියන්නේ මේ සමීකරණය වෙනස් වෙනවා. t මත ඒක බලපෑමක් තියෙනවා. t විචලනය වන විට ඛණ්ඩාංක අක්ෂ හා මෙම ස්පර්ශකයේ මගින් ඛණ්ඩාංක අක්ෂ කියපුවම x අක්ෂයයි y අක්ෂයයිනේ. මෙම ස්පර්ශකයේ මගින් සපර්යන්ත ත්‍රිකෝණාකාර ප්‍රදේශයේ වර්ගඵලය නියතයක් බව ප්‍රකාශ කරන්න. අනිවාර්යෙන් මෙහෙමනම් මේ සපර්යන්ත ත්‍රිකෝණාකාර ප්‍රදේශයේ වර්ගඵලය නියතයක් වෙනවා නම් ඒ වර්ගඵලයේ එන්න ඕනේ t වලින් ස්වායත්ත එක්කෙනෙක්. එතකොට දැන් t වෙනස් වෙනකොට වර්ගඵලයට t ආවොත් වර්ගඵලය t අනුව වර්ගඵලයක් වෙනස් වෙනවනේ. ඒ නියතයක් වෙන්න නම් t නොලැබෙන්න ඕනේ. එහෙනම් අපි පෙන්නුවා නම් හරි මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා මේ වර්ගඵලය t ගෙන් ස්වායත්තයි කියලා. නැත්තම් t පද නෑ කියලා පෙන්නුවා නම් හරි මේකට. බලමු අපි ඒක ඉදිරියට කොහොමද කරගෙන යන්නේ කියලා. දරුවනේ බලමු t විචලනයේ විට ඛණ්ඩාංක අක්ෂ හා මෙම ස්පර්ශකය ගැනයි කියන්නේ. එතකොට අපි ඛණ්ඩාංක අක්ෂ මෙහෙම ලකුණු කරගමු x සහ y කියලා. එතකොට දැන් t හරියටම නොදන්න නිසා අපිට මේකේ හැඩය ගැන කියන්න බෑ මොන හැඩයක්ද කියලා. නමුත් අපි දන්නවා මෙයා මේ t කියන්නේ නිශ්ශුන්‍යනේ. t කියන්නේ බිඳුව වෙන්නේ නැති එකනේ නේද? එතකොට මෙයා මේ y අක්ෂයට එහෙම සමාන්තර නැති එක්කෙනෙක් කියලා අපිට පේනවනේ. එතකොට මෙයා එන්න මෙහෙම එක්කෙනෙක් කියලා අපි හිතමුකෝ මේ තියෙන්නේ x ධන t වර්ගයේ y සමානයි 6යි t. එහෙම කියලා ගමු. එතකොට මේ x අක්ෂය මෙතන අංශක 90යිනේ. මෙන්න මෙතන ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. මොකද x අක්ෂයේ කැපෙනකොට y ඛණ්ඩාංකේ බිඳුවයිනේ. මෙතන ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. x බිඳුව වෙනකොට තමයි මෙතන ඛණ්ඩාංකය ලැබෙන්නේ. මේ සමීකරණය දිහා බලලා අපිට යව ගන්න පුළුවන්. එතකොට මම කියන්නම් x බිඳුව වෙන විට x බිඳුව වෙන විට y අක්ෂයේ මත අන්තක් ඛණ්ඩයත් y බිඳුව වෙන විට x අක්ෂයේ මත අන්තක් ඛණ්ඩයක් ලැබෙනවා කියලානේ කියන්නේ. එතකොට x බිඳුවයි කියලා දාගත්තොත් එහෙම මෙතනින් t වර්ග y සමානයි 6යි t බිඳුවයි නෙමෙයි එහෙමනම් y සමානයි 6 බෙදීම t 6 බෙදීම t.
එහෙමනම් මෙයාගේ කණ්ඩාංක අපිට x බිඳුවේ මෙයාගේ කණ්ඩාංක ලිව්වොත් බිඳුවේ එතන කණ්ඩාංකේ බිඳුවේ 6යි t. 6 බෙදීම t. ඒ වගේම y සමානයි බිඳුව වුණාම මෙතන x අක්ෂය මත අන්තක් කණ්ඩය කියලා එනවා x සමානයි 6යි t. එහෙනම් මෙතන 6යි t බිඳුව. එතකොට මෙන්න මේ කොටසේ වර්ගඵලය ගැන දරුවනේ මේ අහන්නේ. මෙන්න මේ කොටසේ වර්ගඵලයයි අහන්නේ. අපි වර්ගඵලය කියමුකෝ a කියලා. වර්ගඵලයේ a කියලා කිව්වොත් එහෙම අපි දන්නවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙමෙයි හැදෙන්නේ. කණ්ඩාංක අක්ෂ මගේ. මෙතන එහෙමනම් මේ තියෙන ආධාරකය මේ තියෙන ලම්බ උස කියලා ගන්න පුළුවන්. භාගයයි ආධාරකයේ මේ දුර 6යි t. ලම්බ උස 6 බෙදීම t. එහෙනම් a සමානයි මේ t යගයන් අයින් වෙනවා 36 බෙදීම 2යි 18යි ඒකක අපි දීලා නැහැනේ වර්ග ඒකක කියලා ලියමු. වර්ග ඒකක 18යි. ඒක නෙමෙයි අපෙන් අහන්නේ. දැන් ඒක ගත්තට පස්සේ අපිට උත්තරේ ගැන අදහසක් කියන්න පුළුවන්. මේ වර්ගඵලය t මත රඳා පවතින්නේ නැහැ. එතකොට t විචලනය වුවද t විචලනය වුණාට මම ඔයාලට කිව්වා t විචලනය වෙනකොට අර p මේ ලක්ෂය විචලනය වෙනවා කියලා. මෙහෙම ගත්තොත් එහෙම මේ වක්‍රය නම් මේ p ලක්ෂය නම් මේ තියෙන්නේ. t විචලනය වෙනකොට මේ p ලක්ෂය විචලනය වෙනවා. ඒ විචලනය වෙනකොට මේ ස්පර්ශකයේ සමීකරණය වෙනස් වෙනවා. p වලදී ඇදෙන ස්පර්ශකය වෙනස් වෙනවා. හැබැයි මේ කණ්ඩාංක අක්ෂ කැපෙන තැන්වල එක මෙන්න මේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. මොකද t මත රඳා පවතින්නේ නැහැ. එතකොට අපිට ප්‍රකාශයක් කියන්න පුළුවන් t විචලනය වුවද මෙව ලියන්න ඕනේ t විචලනය වුවද වර්ගඵලය වෙනස් නොවේ. ඒ වගේ එකක් මේ අපි දන්නවා කියලා ඒත්තු ගන්නන්න ලිව්වනම් හරි t විචලනය වුවද වර්ගඵලය වෙනස් නොවේ කියලා මෙහෙම ප්‍රකාශ කරපුවාම ප්‍රමාණවත්. එතකොට මේ ගානෙත් අපි තව ලකුණු 10ක් හිමි මම ලකුණු 15ක් ගැන එන විදිය කිව්වා. එතකොට මේකේ ලකුණු එන්නේ මේ අවසාන මේක අරගෙන මේ ප්‍රකාශනයේ තියෙන්න ඕනේ ලකුණු 5ක් ඒකට එනවා. ඊට පස්සේ මේ කණ්ඩාංක දෙක හොයා ගන්නවට මෙන්න මේ කණ්ඩාංක දෙක හොයා ගන්නවට ලකුණු 5ක් ලැබිලා දෙනවා. එතකොට මේ විදිහට තමයි 2012 ගානේ ලකුණු 2011 ගානේ ලකුණු ටික හිමි වෙලා තියෙන්නේ. හොඳයි දරුවනේ අපි 2020 අවුරුද්දේ ඉඳලා 2011 අවුරුද්ද වෙනකම් උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂයේ ඒ කොටස අවකලනය කියන කොටස ඒ කොටසේ ලැබෙන අවකලනයට ලැබෙන ගණන් ටික හැදුවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ගණන් ඔයගොල්ලෝ මුලින්ම හදලා මේ වීඩියෝ එක නරඹන්න. ඊට පස්සේ තියෙන අඩුපාඩු බලන්න මොනවද තව එකතු වෙන්න ඕනි දේවල් මොනවද කියලා ඔයගොල්ලෝ තනියම සොයන්න අභ්‍යාසවල යෙදෙන්න මේක. ඉතින් ඔයගොල්ලන්ට උසස් පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵලයකට යන්න මේ වීඩියෝ පාඩම් ටික ඔයගලන්ට උපකාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙතනින් අපේ මේ කොටස ඉවර වෙනවා. ආයුබෝවන් හැමදෙනාටම.